අද දවසේ මම කතා කරන්න උත්සාහ කරන්නේ ඔයගලන්ට එක්ක මේ මොහොතේදී කොරෝනා වෛරසය වගේ දෙයක් අපේ ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ පැතිරලා තියෙන අවස්ථාවක මම කැමති දෙවියන් වහන්සේ මෙවැනි වසංගතයකදී මනුෂ්‍යයාට කොහොමද මනුෂ්‍යත් එක්ක සම්බන්ධ වෙන්නේ ගනුදෙනු කරන්න උත්සාහ කරන්න කියලා. බොහෝ දෙනෙක් ඇත්තටම බලාපොරොත්තු වෙන දෙයක් තමයි හැම වෙලාවෙම අපි දකිනවා Facebook වල හැම තැනකදීම ගීතාවලියේ බයිබල් පද කොටසක් අරගෙන කියනවා උන්වහන්සේ කිසිදු වසංගතයකට ඔබට ළඟා වෙන්න දෙන්නේ නැහැ. දසදහසක් ඔබ දෙපැත්තෙන් වැටුණත් ඔබ ආරක්ෂා කරනවා. ඔව්. එහෙම කරන්න පුළුවන් දෙවි කෙනෙක්ව, දෙවියන් වහන්සේ කෙනෙක්ව, සර්ව බලධාරී දෙවි කෙනෙක්ව තමයි අපි අදහන්නේ. උන්වහන්සේ තමයි මේ විශ්වයේ මැවුම්කාර දෙවියන් වහන්සේ. උන්වහන්සේ තමයි මනුෂ්‍යව හැදුවේ. ඒත් එවැනි පොරොන්දුවක්, එවැනි ආශිර්වාද වාක්‍යයක් තියෙනකොට ඒත් එක්කම කොන්දේසියකුත් තියෙනවා. හැම වෙලාවෙම කිතුණුවන් අමතක කරන්නේ ඒක. මොකද කිතුණු බලාපොරොත්තු වෙනවා කිතුණුවෙක් වූ පමණින් ඒ කිතුණු ලේබලේ තමන්ගේ ජීවිතයට ගත්සනින් උපතින් කිතුණුවෙක් වූ පමණින් සියලු ආරක්ෂාව දෙවියන් වහන්සේ අපිට දෙන්න බැඳිලා ඉන්නවා කියලා. ඔව් උන්වහන්සේ අපිට බැඳිලා ඉන්නවා. උන්වහන්සේ අපිට ප්‍රේමණීයයි. උන්වහන්සේ අපිට ආදරේ. උන්වහන්සේ අපිට හැම වෙලෙම උපකාර කරන්න බලන් ඉන්න දෙවි කෙනෙක් තමයි. නමුත් අපෙන් උත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. උන්වහන්සේ කිව්වා ඔබ මට ප්‍රේම කරන්න ඕන. මාගේ ආඥා ආරක්ෂා කරන්න ඕනේ කියලා. අපි අද වෙනකොට මේ මොහොතේදීත් මෙවැනි වසංගතයක් මැද අපේ ජීවිතවල අපි උන්වහන්සේ කියපු ආඥා අපි කොච්චරම් කඩලා තියෙනවද නැද්ද? අපි සැබෑවකම දෙවියන් වහන්සේට ප්‍රේම කරනවද? එහෙම විසම තමාටම තමන්ගේ අසල්වැසියට ප්‍රේම කරනවද? අපිට ඒක ගැන මොහොතක් පරීක්ෂා කරන්න නැවත අපේ ජීවිතයේ යූටර්න් එකක් ගන්න හැරිලා බලන්න කාලයක් මේක. අපි තවත් කෙනෙක්ට සමාව නොදීපු අවස්ථාවන් අපි අතුලාන්තයේ කොතරම් වැරදි තියෙනවද? ඊර්ෂ්‍යාව, ඒ වගේම වෛරය, එවැනි දේවල් අපි සොරකම් කරලා තියෙනවා නම්, වංචා කරලා තියෙනවා, මිනිසුන්ට බොරු කරනවා නම්, එවැනි දේවල් වලින් සිතුනම අපි කොතරම් දුරට ඒව වලින් ඈත් වෙලා තියෙනවද? අපි ඒවට දෙවියන් වහන්සේගේ ඉදිරියේ පව් සමාව ඉල්ලලා තියෙනවද? අපි ඒව ජීවිතේ හරවගෙන තියෙනවද? ක්‍රිස්තු චරිතය අපේ ජීවිතේ නිරූපණය වෙනවද කියලා අපි බලලා තියෙනවද? මෙවැනි අවස්ථාවක එවැනි ආශිර්වාදයක් ඔබ අපි හැමෝම කැමති ගීතාවලියේ මේ බයිබල් පදේ අපේ ජීවිතයට ළඟා කරගන්න. නමුත් යේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ඒ ආඥා රකින්න, ඒ ජීවිත සුද්ධ ජීවිතයක් කරා එළඹෙන්න බොහෝ දෙනෙක් උනන්දු වෙනවා මදි. අපි හැම විටම මේ අවස්ථාවකදී අපි ආරක්ෂාව සලස ගන්න අපේ රජයෙන් උපදෙස් දෙනවා. අපි විවිධ සෞඛ්‍ය පුරුදු හොඳ පුරුදු අත්තා කියනවා. මේ හැමදේම කරනවා. අපිට අවශ්‍ය කරන ඖෂධ, කෑම, මේ හැම දෙයක්ම ළඟා කරගන්නවා. ඒ අපේ සීමාව තුල කළ හැකි හැපෙන්දීම අපි කරන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඒක අවශ්‍යතාවය. අපේ පැත්තෙන් දෙවියන් වහන්සේත් බලාපොරොත්තු වෙනවා. අපි ආරක්ෂා විය යුතු මේ නිවසංගතිය. ඒත් එතනින් එහාට ගියදී අපේ ආත්මික අපේ සීමාව, මනුෂ්‍ය සීමාව අපි හෙට නැගිටීද කියන්න අපි දන්නේ නැහැ. මොකද අපේ හුස්ම රැඳලා තියෙන දෙවියන් වහන්සේගේ අතේ. මේ සීමාව තුළින් එහාට ගියදී අපිට දෙවියන් වහන්සේට බාර දෙන්න වෙනවා. ඊ ආශිර්වාදයේ ඊ ආරක්ෂාව තියෙන උන්වහන්සේගේ දෑතේ. එක පැත්තකින් උන්වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන විදිහක් තමයි ඒ ගීතාවලියේ තියෙන විදිහට උන්වහන්සේගේ අපිට උන්වහන්සේ දයාගේ උන්වහන්සේ රැකවරණය දිහා ඒ කණ්ණාඩියෙන් බලන්න පුළුවන්. උන්වහන්සේ කියනවා ඔබේ කූඩාවට වසංගතයක් ලං වෙන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි අපි අර කොන්දේසියත් ඉෂ්ට කරමු. එහෙනම් කුමක්ද? අපි ආඥා රකිමු. අපි පව් කරලා තියෙනවනම් මනස්ථාපනය වෙමු. ඒ වගේම ඒ තමයි කිතුණුවෙක්ගේ පැත්තෙන් තියෙන දැක්ම. තවත් ආකාරයකින් දෙවියන් වහන්සේ කිතුණුවෙක්ට මේ වෙනි වසංගතයක් කරා යනකොට උන්වහන්සේ අර අපි ගීතාවලියේ කතා කරා වගේ උන්වහන්සේ කිසිදු ආකාරයක අනුතරක් නොවි මේ මනුෂ්‍යයාට සුවය අත් කරලා දෙන්න පුළුවන්. තව පැත්තක් මේ විදියට දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට කරුණා කරනවන බොහෝ වෙලාවට මිනිස්සු අකමැති. ඒ තමයි උන්වහන්සේ කිව්වා අපිට පොරොන්දුවක් දීලා තියෙනවා. මම නුඹ සමග සිටිමි. ඒ ජීවමාන පොරොන්දුව. ඒක ඒතනදී උන්වහන්සේ කියලා තියෙනවා. ජල මැදින් ගියත්, ගිනි මිදින් ගියත් මම නුඹ සමග සිටිමි. එතනදී උන්වහන්සේ කියලා තියෙනවා මම ගිනි අයින් කරන්නේ, ජලය අයින් කරන්නේ. මේ මැද උන්වහන්සේ ඉන්නවා කියලා. සමහරවිට මෙවැනි උදුරුව අතරින් කිතුණු ඔබට මටත් යන්න සිදු වේවි. සමහරවිට අපි රෝගී වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ කියලා තියෙනවා මේ රෝගියා මැද්දේ එදා යෝසප් එක්ක සිරගෙදරදී බයිබලයේ දේ වචනය තුල ලියලා තියෙනවා. යෝසප් සිරගෙදර සිටියේ. දෙවියන් වහන්සේ යෝසප් සමග සිටියේ. ඒ වගේම මේ රෝගයත් මේ අපේ ශරීරයට
තියෙද්දි අපේ පවුලේ කෙනෙක්ට හැදිලා තියෙද්දි අපේ දරුවෙක්ට හැදිලා තියෙනකොට අපේ දෙමව්පියන්ට හැදිලා තියෙනකොට ඒක අපිට ගැටලුවක්. අපේ මනසට ගැටලුවක්. ඒක අපිට දුකක් වේදනාවක්. නමුත් දෙවියන් වහන්සේ අපිත් එක්ක ඒ අරගලයේ මැද්දේ ඉන්න යනවා. උන්වහන්සේ කියලා තියෙනවා මම නුඹ සමග සිටිමි. ලෝකාන්තිමය දක්වා මම නුඹ සමග. ඒ ජීවමාන පොරොන්දුව, ඒ බලය අපිට අත්දකින්න පුළුවන්. ඒ ගැටලුව ඇතුලේ යනකොට අපිට ඒක අත්දකින්න පුළුවන්. මොකද උන්වහන්සේ කුණාටුව මැද්දේදී ගෝලයෝ මේ බෝට්ටුවේදී ඒ ජල කඳ මැද්දේදී ඒ හුලං එනකොට ඒ කුණාටුව මැද්දේදී යෝලෝ බය වෙනකොට උන්වහන්සේ ඇහුවා උඹලගේ ඇදිහිල්ල කොහෙද කියලා. මොකද උන්වහන්සේ බෝට්ටුව ඇතුලේ හිටියා. අපිත් ඒ වගේ තමයි. මෙවැනි අරගලයක් මැද්දේ අපේ අල්ලපු ගෙදර හැම ගෙදර වටේ පිටාවේ අසල්වාසීන් ලෙඩ වෙන්න පුළුවන්, රෝගී වෙන්න පුළුවන්. අපිට නරක පුවත් ඇසෙන්න පුළුවන්. ඒ සියලු දේ වෙන්න පුළුවන්. ඒත් දේව සම්බන්ධතාවයක් තියෙන අපි හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ. උන්වහන්සේ කෙරේ විශ්වාසය තියන්න ඕනේ. අපිට තියෙන එකම දේ මොන රෝගයක් හැදුනත් නැතත් දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේම. මොකද අපි මේ ජීවිතේ අපි හැමදාම ගත කරන්න ආපු ජීවිතයක් නෙමෙයි අපි ඉන්නේ. අපි හෙට ජීවිතේ නැති වුණත් අපිගේ අරමුණ ස්වර්ගයක බලා යාම. අපිට දීලා තියෙන උතුම්ම ත්‍යාගය ඒකයි. උන්වහන්සේ අපි වෙනුවෙන් මේ පොළොවට ඇවිල්ලා කුරුසෙදී මැරිලා අපේ උණුවිගේ වන්දිය ගෙවලා අපිට ජීවමාන සදාතනික ජීවනය අත් කරලා දීලා ඉවරයි. අපිට එයයි බුද්ධ විඳින්න තියෙන්නේ. ඒ සඳහායි අපේ කිතුණුවෙක් වූ අපේ මූලික අරමුණ. ඒ කරා තමයි අපි දුවන්න ඕනේ. ඒක අත් කරගන්න තමයි දුවන්න ඕනේ. එම නිසා ඔබට දෙවෙනි ආකාරය මම කිව්වා. මම නුඹ සමග සිටිමි සහ ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත් මම නුඹ සමග සිටිනා කියන තැන දෙවනාසික තුනකින් බලාපොරොත්තු වෙනවා. සමහර විට ඔබව ගීතාවලියේ කිව්වා වගේ දෙවනාසේ ලකුණක් විදිහට තාවන්න පුළුවන් මේ පොළොවේ. වටපිටාවේ හැමෝටම මේ රෝගී හැදුනත් ඔබට කිසිදු රෝගයක් නොසැදී ඔබව තියන්නත් පුළුවන්. සමහර අවස්ථාවක මෙවැනි රෝගයක් ඔබට හැදෙන්න දෙන්නත් පුළුවන්. හැබැයි අනිත් අයට වඩා ඔබ දෙවනාසෙත් එක්ක අවදිව තේරුම් අරගෙන උන්වහන්සේත් එක්ක හිටියොත් උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා කියලා තේරුම් ගත්තොත් ඒක හරහා යන්න. ඒකෙන් ඒ ගින්න මැදින් ඔබේ හැබැයි ඔබ පිච්චිලා නැතුව තියෙයි. ඔබත් එක්ක මොකද වෙන මොකක්ින්ද නෙමෙයි. දානියෙල් එක්ක දානියකලේ ඌ සිංහ ගුහාවකට දැම්ම අවස්ථාවේදීත් මුකුත් උනේ නෑ වගේ. ඔබේ මේ අරගලයේ මැද්දේ දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න නිසා අපිට මේ අරගලයෙන් ගැලවෙන්න පුළුවන්. තවත් විදියක් තියෙනවා දෙවියන් වහන්සේ මෙවැනි අරගලයකදී කිතුණුවන් එක්ක සම්බන්ධ වෙන. ඒම අවස්ථාව තමයි දෙවියන් වහන්සේ අපි හැමෝම තේරුම් ගන්න ඕනේ දේ තමයි අපි තුන්වෙනි අවස්ථාව තමයි අපිට දෙවියන් වහන්සේ මෙවැනි අරගලයකදී අපිත් එක්ක සම්බන්ධ වෙනවා කියලා දකින්න පුළුවන්. හැබැයි බොහෝ විට කිතුණන් මේ අවස්ථාවට මේ සම්දිස්ථානයට කැමති නැහැ. ඒ තමයි යෝබ් මුණ දුන්න අවස්ථාව. යෝබ්ට අපි බැලුවොත් දේව වචනේ පුරාට කියනවා යෝබ්ගේ දරුවන් පවා නැති වුණා. ඔහුගේ තියෙන සීළු ආශිර්වාද නැති වුණා. නමුත් උන්වහන්සේ ඒ වෙලාවේදී බැලුවා යෝබ් මාත් එක්ක තියෙන සම්බන්ධතාවය අතහරියද කියලා. ඒ වගේ තමයි අපිට මේ හැම දෙයක්ම දුන්නේ කවුද? මගේ ජීවිතේ, හුස්ම, මගේ පෞද්ගලික මගේ ජීවිතය, මේක අසාසින් ඔබගේ ජීවිතය, ඔබේ දරුවෝ, විරින්දෑවරු, දෙමව්පියන්, නෑදෑයන් මේ හැම දෙයක්ම මේ හැම ආශිර්වාදයක්ම අපිට දීලා තියෙන්නේ කවුද? සැබෑව සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේට තමයි මේ හැම දෙයක් පිළිබඳ අයිතිය තියෙන්නේ. මේ හැම දෙයක්ම අයිතිය දුන් දෙවියන් වහන්සේ ඊට අයිතිය තියෙනවා අපේ ජීවිතේ ලංකා කරපු ඕනම දෙයක් ඕනම වෙලාවක ගන්න. ඒ අවස්ථාවේදී යෝබ්ගෙන් මේ හැම දෙයක්ම ගිලිහෙනකොට යෝබ් කවදාවත් දෙවියන් වහන්සේ අත්හැරියේ නැහැ. මේ දේව සම්බන්ධතාවයේ දෙවියන් වහන්සේට විරුද්ධව බණවදින්න ගියේ නැහැ. ඒ ආශිර්වාදය අහිමි වුණා කියලා. එහෙම හිටපු විශ්වාසවන්තව ඉන්නවද කියලා කිතුණුවන් වූ අපෙන් දෙවියන් වහන්සේ බලනවා. මෙවැනි අරගලයක් කරා අවසානයේදී සමහරවිට අපේ සතු දෙයක් අහිමි වෙනකොට අපි දෙවියන් වහන්සේ මේ මොන දෙවියෙක්ද කියලා අපි අතහරියද? අපි මේම දෙවි කෙනෙක් වැඩක් නැහැ කියලා අතහරියද? දේව සම්බන්ධතාවය අතහරියද කියලා උන්වහන්සේ බලනවා. ඒ උන්වහන්සේ එවැනි දෙයකට උන්වහන්සේ ගෙනියන්නේ අපි පරීක්ෂා කරලා අපිටම අපි උන්වහන්සේ කෙරේ කොච්චර ප්‍රේම කරනවද? අපි උන්වහන්සේ කෙරේ කොච්චර විශ්වාසවන්තද කියලා අපිට තේරුම් කරලා දෙන්න. එවැනි ආකාරයකින් කිතුණුව හා දෙවියන් වහන්සේ සම්බන්ධ වෙනවා. හැබැයි බොහෝ වෙලාවට අපි සුරංගනා ලෝකවල ඉන්න නරකයි. දෙවියන් වහන්සේත් එක්ක ඉන්න මිනිසුන්ට කිසිදු දෙයක් වෙන්නේ නැහැ. කිසිදු කරදරයක් වෙන්නේ නැහැ.
බයිබලයේ පුරාවට එහෙම කිසිදු සාක්ෂියක් නැහැ. මමත් කැමතියි කියන්න ඔබට. එහෙම කිසිදු අරගලයක් වෙන්නේ නැහැ. කිසිදු දෙයක් වෙන්නේ නැහැ. ඒත් අපිත් එක්ක ඉන්න දෙවියන් වහන්සේ අරගලය මැදේදී ඒදිත් අපිත් එක්ක ඉන්න යන දෙවි කෙනෙක්. උන්වහන්සේ අරගලයේ මැද්දෙත් ඉඳගෙනත් අරගලයක් අපේ ජීවිත ළඟා වෙන සත පහකටවත් කිසිදු අංශු මාත්‍රකින්වත් අරගලයක් අපේ ජීවිතේ එන්න නොදිත් ආශිර්වාද කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. ඒ වගේම අරගලයක් මැද්දෙදිත් අපිත් එක්ක හිට ගන්න පුළුවන් දෙවි කෙනෙක් තමයි අපිට ඔබටත් මටත් ඉන්නේ. ඒ වගේම නොහිදිලවන්තයන්ගේ පැත්තෙන් දෙවියන් වහන්සේ අදහන් නැති, දෙවියන් වහන්සේ දන්නේ නැති කෙනෙක්ට මේ කාල වකවානුවතර දෙවියන් වහන්සේ මොන වගේ දෙයක්ද ඔවුන්ගේ ජීවිතවලට ආලෝකමත් කරන්න යන්නේ. ඔවුන්ට පෙන්වන්න යනවා දෙවියන් වහන්සේ තමන්ගේ ශක්තියෙන් දුවලා මේ ලෝකේ විවිධාකාර බලකණු මූලාශ්‍ර සම්පත් වස්තුවෙන් හැම දෙයකින්ම මිනිස්සු ධනවත් වෙලා තමන්ටම දෙවිවරු විවිධාකාරයෙන් මනස්සලයි ජීවිතවලයි හදාගෙන තියෙනවා. ඒත් ඒ කිසි දෙයක් සමත් නැහැ. ඔවුන් අද දවසේදී ජීවත් කරන්න. ඔවුන් හැම කෙනෙක්ම කඩා බිඳිලා ගිහිල්ලා තියෙනවා. තමන් පුද්ගලයන්ව දෙවියෝ කරගෙන ඇති. බුදල් තමන්ගේ දෙවියෝ කරගෙන ඇති. වස්තුව, දීපල, රැකියාව දෙවියෝ කරගෙන ඇති. ඒත් මේ කිසි දෙයක් සමත් නැහැ. අද දවසේ ඔවුන්ගේ ආරක්ෂාව සපයන්න. ඉතින් හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ මේ ලෝකේ ඉන්න මිනිසුන්ට පවා ආරාධනා කරනවා උන්වහන්සේ වෙතට හැරෙන්න කියලා. උන්වහන්සේට දකින්න කියලා. මේ වෙලාවේදී ඔවුන්ටත් කතා කරනවා. මේ හැම දෙයක් ඇතුළෙම දෙවියන් වහන්සේගේ ආලෝකයක් වෙන්න අපි හැමෝටම පුළුවන්. මේ අඳුර මැද්දේ මේ ලෝකයේ දෙවියන් වහන්සේගේ චරිත ගුණාංග දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියලා දකින්න යන්නේ කිතුණුව තුලින්. අද වෙනකොට අපේ ලංකාවේ එවැනි තත්ත්වයක් උදා වෙලා නැහැ. නමුත් සමහර රටවල මෙවැනි අරගලවලදී මූලික අවශ්‍යතාවයක්වත් සපුරා ගන්න බැරි තත්ත්වෙට මිනිස්සු පත් වෙච්ච අවස්ථාවන් තියෙනවා. ඔවුන් අත්හැරපු අවස්ථාවන්. එවැනි අවස්ථාවලදී කිතුණුවන් ගිහිල්ලා ඔවුන්ට උපකාර කරලා මූලික අවශ්‍ය ආහාර, Taman සතු තියෙන ආහාර, බෙහෙත් වර්ග, මේ දේවල් මිනිස්සුත් එක්ක බෙදාගෙන දෙනවා. එවැනි අවස්ථාවක් අපේ රට තුලත් ඇති වුණොත් අපි උත්සාහ කරන්න කිතුණුවන් විදියට උන්වහන්සේගේ චරිතය අපේ ජීවිත තුලින් නිරූපණය කරන්න. මොකද හැමෝම උත්සාහ කරන්නේ මේ වෙලාවේදී තමන්ගේ ජීවිතය රැක ගන්න. තමන්ගේ තියෙන දේ තමන් කැරිමිටි ගහගෙන එකතු කරලා අනිත් මිනිස්සුන්ට මොනවා වුණත් කමන්නේ තමන් කොහොම හරි ජීවත් වෙන්න ඕනේ කියනනේ. ඒත් අපේ ජීවිතේ රඳා පවතින්නේ අපේ එකතු කරගන්න බඩු ප්‍රමාණයවත් අපි ගාව තියාගෙන ඉන්න ඖෂධ ප්‍රමාණයවත් මත නෙමෙයි. අපේ ජීවිතේ ජීවනයේ තීරණය වෙලා තියෙන්නේ. අපි මෙලෝ ගත කරන ජීවිතයේ කාල සීමාවත් මෙතනින් එහාට ගත කරන ජීවිතයත් හැමදේම තීරණය වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේ මත. එහෙනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මත. අපි හැවොම උන්වහන්සේ වෙතට හැරෙමු. ජේසු පීඨයි.